බක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ අපි කවුරුත් ඔබත් මමත් මේ කාම ලෝකයේ තුල ජීවත් වෙන සෑම සියලු දෙනාම අපි නොදැනුවත්ව අපි දැන ධර්මයේ දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපි සියලු දෙනා බැඳිලා ඉන්න මේ ලෝකේ තියෙන කාම ලෝකයේ මහා බලවත්ම ඒ බලවේගය ගැන. ඒ තමයි මාර බලවේගය. මේ මාරයා කියලා කියන්නේ කාම ලෝකයේ අධිපති භාවයේ දරන අය අතරින් අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙමනම් කාම ලෝකයේ කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා තේරුම් ගමු. කාම ලෝකයේ කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප තුල සැපේ සතුට සොම්නස හොයනවා. අන්න පංචකාමයන්ගේ ලක්ෂණ. ඊළඟට කනට ඇහෙන ශබ්ද තුල ඒකේ සැපේ සතුට සොම්නස හොයනවා, ඊවට ඇලෙනවා. අකමැති අප්‍රිය දේවල් එක්ක ගැටෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ තුල තමන් ආස කරන ප්‍රියමනාප දේට ඇලෙනවා, අකමැති දේ එක්ක ගැටෙනවා. දිවට දැනෙන රසයට ඇලුම් කරනවා, අකමැති දේත් එක්ක ගැටෙනවා. කයට දැනෙන පහස, මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංච කාමයන් තුල සැපේ සතුට සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් මේ ලෝකයේ තුල ඉන්නවද? ඒ තමයි කාම ලෝකයේ ඉන්න සත්වයන්. මේ පංචකාම සැපයන් තුල වැඩිම සැප සම්පත් විඳින්නේ දිව්‍ය ලෝකවල දෙවිවරු. චාතුම් මහරජික දෙව්ලොව දෙවියන්ට වඩා තව්තිසා දෙව්ලොව දෙවියන්ට පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වඩා යාම දිව්‍ය ලෝකෙ දෙවිවරුන්ට පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වැඩිය තුසිත දිව්‍ය ලෝකෙ දෙවිවරුන්ට පංචකාම සැප සම්පත් වැඩි. ඊළඟට නිම්මාන රති පරමිත්ත වසවර්ති ඉහළම පංචකාම සැප සම්පත් තියෙන්නේ පරනිම්මිත වසවර්ති කියන මේ සදෙව්ලොව ඉහළම දිව්‍ය තලයේ ඉන්න දෙවිවරු. ඒ අයට පංචකාම සැප සම්පත් අතර ඉහළම අග්‍රම සැප සම්පත් පිහිටනවා. ඒ අය කාම ලෝකයට අයිති පිරිසක්. ඊළඟට පංචකාම සැපයන් තුල සැපයකුත් තියෙනවා. හැබැයි ඒ සැපේ තුල විශාල දුකක් විඳිනවා, සැපයට ආසා කරනවා. ඒ දුක තුල ආයෙමත් සැපයක් එනකොට දුක අමතක කරන මේ සැප දුක් දෙක තම තමන්ගේ පින්පව් අනුව අඩු වැඩි වශයෙන් විඳිනවා මනුස්ස ලෝකේ. කාම ලෝකයටයි අයිති. ඊළඟට පංචකාම සැපයන් හොයන්න ගිහිල්ලා ඒ තුල අන්ත දුකට පත්වෙච්ච කාම ලෝකෙම පිරිස් ඉන්නවා. ඒවා තමයි සතර අපායවල් කියලා අපි හඳුන්වන්නේ. ඒවත් කාම ලෝක. නිරය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, මේ අපායවල් අතර පංචකාම, දැන් ඔබට හිතෙන්න පුළුවන් නිරේ කොහෙද පංචකාම සැපයක් කියලා. ඒ පංචකාම සැපය හොයන්න ගිහිල්ලා පංචකාමයන් තුලම අන්ත දුකක් විඳින තැන තමයි නිරේ. එතකොට මේ ඔක්කොම සතර අපාය, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6 මේ කියන තල කීපේම අයිති වෙන්නේ කාම ලෝකයට. මෙන්න මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරන අය අතරින් වසවර්ති මාරය අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට අපි මාර බලවේගයේ මේ මාරයා ගැන තේරුම් ගනිද්දි මොකක්ද මේ අධිපති භාවය? මොකක්ද මේ මාර බව? කොහොමද මෙයාට මේ තරම් බලයක් පිහිටන්නේ? ඊළඟට කොහොමද මේ ලෝකයන්ගේ අධිපතිය හැටියට ඔහු පහළ වෙන්නේ? මේ වගේ කාරණා ටිකක් අපි මුලින් තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි,
ඒ තමයි ඔබට සාමාන්‍යයෙන් අපි මනුස්ස ලෝකෙ ගැන හිතන්න. අපි පුංචි කාලේ ඉඳන් හැම තැනක්ම ගත්තොත් ඒ හැම තැනකම පාලකයෙක් වටා තමයි ගොඩ නැගෙන්නේ. හැම තැනම පාලකයෙක් ඉන්නවා. අපි සාමාන්‍ය ඉස්කෝලයක් ගත්තොත් පන්තියක ගත්තොත් පන්ති නායකයෙක් හරි ඉන්නවා. පිරිසට යම්කිසි දරුවෝ අතරින්ම කවුරු හරි පන්ති නායකයෙක් ඉන්නවා. ඊළඟට ශාලාවක් ගත්තොත් එතන ඒ ශාලාවේ කවුරු හරි ගුරුවරු අතරින් හරි ශාලාධිපති කෙනෙක් හරි කවුරු හරි එතන පාලකෙක් ඉන්නවා. මුළු විදුහලම ගත්තොත් විදුහල්පති කෙනෙක් ඉන්නවා. ඊළඟට සාමාන්‍යයෙන් ඔබ ගමක් ගැන හිතන්න. ඒ ගම ඉස්සර ඉඳලා තියෙන ගම්පති කියලා. ඊළඟට සාමාන්‍යයෙන් අද එනකොට එක්කෝ ගමේ ඉන්න ග්‍රාම සේවක කෙනෙක් හරි කවුරු හරි ගමේ ඉන්න පිරිසට ඒ පවුල් වලට වග කියන යම් නීතිමය බලයක් ඇති පුද්ගලයෙක් ඒ ගමේ ඉන්නවා. ඊළඟට වර්තමාන පාලන ක්‍රමයත් එක්ක එනකොට එක්ක ප්‍රාදේශීය සභාවල් ඊළඟට තවත් එහාට යනකොට පළාත් සභා පැත්තෙන් හරි කවුරු හරි ඒ ඉහළ පාලකේ ඊළඟට රටක් වශයෙන්ම ගත්තාම රටේ පාලකයෙක් ඉන්නවා. එතකොට මේ හැම තැනකම පාලකයෙක් වටා ගොඩ නැගෙනවා. ඔබ බලන්න සත්ව ලෝකෙ දිහා මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි. කූමි රැලක ගත්තත් ප්‍රධානියෙක් ඉන්නවා. මීමැසි රංචුවක ගත්තත් මීමැසි රැජිනක් ඉන්නවා. ප්‍රධානී. ඊළඟට ඔබ ගන්න අලි රංචුවක් ඒ රංචුවක ප්‍රධාන ඒ නායක කෙනෙක් ඉන්නවා. අර පිරිසේ නායකත්වය දරන සත්තු ලෝකෙ තුලත් මේක දකින්න තියෙනවා. ඒ වගේම තමයි අමනුස්ස ලෝකවලත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ අමනුස්ස ලෝකවල ස්වභාවය පෙන්නනවා. දැන් ඒ අමනුස්ස ලෝක පාලනය කරන පාලක අධිපතියෙක් ඉන්නවා. ඒ අය අතර දෙවිවරුන්ටත් ඒ බලය පිහිටනවා. දැන් උතුරු දිසාවේ යක්කු පාලනය කරන්න වෛශ්‍රවණ දෙවියා. ඒ අක්ෂයන්ගෙත් එක කණ්ඩායන් වලට එක අධිපතිවරු බල සම්පන්නයි පත්වෙනවා. ඒ අයගේ බලය මත ඒ අය පාලනය කරනවා. එදකොට මේ වගේ හැම තැනම යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරුව කියන මේ අමනුස්ස සේනා පාලනය කරන අධිපතිවරු හැටියට තමයි විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට කියන සතරවරන් දෙවියන් ගැන ධර්මයේ සඳහන් වෙන. ඒ අය මේ අමනුස්ස සේනාවන්ගේ අධිපති. ඊළඟට ඔබ ආටානාටි සූත්‍රය අහලා ඇති ඒ සේනාවලද යක්කු අතර ගත්තාම ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා. යක්කෝවා යක්කිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකායවා යක්ක පාරිසජ්ජෝවා යක්ක මහාමත්තුවා යක්ක පවාරෝවා. එතකොට යක්කු අතර එතන තේරුම තමයි යකෙක් යක්ෂණියක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටියෙක් ඊළඟට යක්ෂ මෙහෙකාරයෙක් යක්ෂ අමාත්‍යවරයෙක්. එතකොට බලන්න ඒ යක්කු අතරත් ඒ අය පාලනය කරන යම් කෙනෙක් ඉන්නවා පාලකෙක් හැටියට. ඊළඟට නාගෝවා නාගිනීවා නාග පෝතකෝවා නාග පෝතිකායවා නාග මහාමත්තෝ. එතකොට නාගය අතරත් මහාමත්වෝ කියන එතකොට ඒ අය නාගයන්ගෙත් ප්‍රධානි. ඊළඟට ඔබ ධර්මී අහල ඇති නාග ලෝකවලට අධිපතිද නාග දෙවිවරු ගැන. එතකොට නාග දේවතාවරු කියල සඳහන් වෙනවා. නාග රජවරු කියල සඳහන් වෙනවා. දැන් ජයසේන නාරජු ඔබ අහල ඇති. භූමින්දර කියන නාග බවනට අධිප්‍රෝහිත ඒ නාග රාජය. එතකොට මේ විශාල නාග පිරිස්සකගේ අධිපති භාවේ දරන්න නා රජෙක්කින්න. එතකොට ඒ රජ්ජුරුව තමයි ඒ නාගයන්ගේ ඒ පාලකය. එතකොට මේ වගේ හැම තැනකම එතකොට ඔබට මතක්කේ අපායත්තින්න යම රජ්ජුරු. එතකොට මේ හැම තැනකම යම් පාලනයක් තුළ යන්න. දිවිය ලෝකවලට ඉහලට යනකොට දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියෝ චාතුම් මහාරාජික තාවතින්ස කියන දිවිය ලෝක දෙකේම අධිපති දෙවියන් සක්‍ර දෙවියෝ. මේ මනුස්ස ලෝකෙ දැන් ගත්තහම අපි ගත්තහම ලෝකෙ රටෙන් රටට අද වෙනම ඒ පාලන ක්‍රම බෙදිලගිය ප්‍රදේශ වෙන්න පුළුවන්. ඒ දැන් ඉන්දියාව ගත්තහම බුදුරජාණන් වහන්සේ කලේ 12 මහා ජනපද තිබුණේ. වෙනම රාජ්‍ය හැටියට රජවරු බෙදාගෙන 12 මහා ජනපද හැටියට පාලනය කරා. අද වෙනම ප්‍රාන්ත හැටියට බෙදිලා තින. ඒ ප්‍රාන්තවල මහයමතිවරු ඉන්නවා. ඒ සියලුම දේවල් එකතු වෙච්ච මුළු රටේම ඉන්දියාව ගත්තහම එක්ක බලය තියෙන එක්ක අගමැති කෙනෙක් ඒ ජනාධිපති කෙනෙක්. එතකොට ඒ වගේ ප්‍රධාන පාලනයක් තියෙනවා. හැම රටකම පාලනයක් තියෙනවා. වෙනම රජවරු. හැබැයි මේ ලෝකෙ කාලෙකට පහළ වෙනවා ලෝකෙම පාලකේ. මනුස්ස ලෝකෙම පාලනය කරන තනි පාලකේ. ඒ කෙනාට තමයි කියන්නේ සක්විති රජ්ජුරුවෝ කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජ කෙනෙක් පහළ වෙන. කලාතුරකින් පහළ වෙන්න. ඒ සක්විති රජ්ජුරුවෝ ගැන සඳහන් වෙන්නේ පුුණ්‍ය ශක්තියක් තුළමයි ලෝකෙම පාලකය හැටියට සක්විති රජ්ජුරුව පහළවෙන්.
ඒ පිනත් එක්ක සක්විති රාජ සම්පත්තිය ලැබෙනකොට සක්විති රත්න පහළ වෙන. චක්‍ර රත්න, හස්ති රත්න, මණි රත්න. එතකොට මේ වගේ අහසින් යන්න පුළුවන් කියන සිවුරඟ සේනා පිරිවරාගෙන හිතන දිසාවට අහසින් යනවා ඒ චක්‍ර රත්නය නැගලා සක්විති රජ්ජුරු. හැම රටකම කිසිම අව්‍යාවිදයක් මොකවත් නැතුවේ සියලු දෙනා සක්විති රජ්ජුරුවන්ට යටත් වෙන. එතකොට මේ වගේ සක්විති රජවරු ගැන මේ විස්තර ඔබ ගොඩක් දේශනාවලට අහල ඇති. එතකොට අපිට පේනවා මේ හැම තැනම පාලකයෙක් ඉන්නවා කියනක දැන් ඔබට තේරෙන්නට ඕන. මේ දිවිය ලෝකවල ගත්තත් එකින් එකට බල සම්පන්න දේවතාවරු ඉන්න. මෙන්න මේ සියල්ලම ගත්තොත් දිවිය ලෝක 6ම මනුස්ස ලෝකේ සතර අපාය ඔය සියලු පාලකවරු සියලු දෙනා බැඳිච්ච අධිපති භාවේ දරණය අතර කාම ලෝකයේම පාලකයා බලවත්ම කෙනා අධිපතිය හැටියට තමයි වසවර්ති මාරයා ධර්මය සඳහන් කළා තියෙන්නේ. අන්න එහෙම නම් ඔබට පේනවා අපි කොච්චරනම් මේ දෙවිවරු පවා මාරයට බැඳිලා ඉන්නේ. සක්‍ර දෙවියන් වෙන්න පුළුවන් මේ හැම දෙවිවරුම මාර බන්ධනයක් තුල ඉන්නේ. මාරයාගේ මිදිලා ඉන්නේ රහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහත් කියන නික්ලේශී උත්තමයන් වහන්සේලා විතරයි මාර බන්ධනයෙන් මිදිලා ඉන්නේ. හැබැයි පින්වතුනි මාර බන්ධනයෙන් මිදුණා කියලා පිරිනිවන් පානකම් මාරය බාධ කරනවා. නොයෙක් කරදර කරනවා, හිරිහැර කරනවා. බුදුරජාණන් වහන්සේට මාරය බාධා කරපු කරදර කරපු සිදුවීම් ගොඩ දේශනාවල තියෙනවා. හැබැයි එහෙම කරදර කරා කියලා ඒ රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ හෝ රහතන් වහන්සේලාගේ පසේ බුදු කෙනෙක්ගේ චිත්ත විමුක්තියට බාධාවක් කරන්න බෑ. හැබැයි ඒ පාපී මාරයාගේ ස්වභාවය තමයි බුදුවරුන්ට රහතන් වහන්සේලාට නිතර කරදර බාධා කරන. මාරයක් එතකොට ඔබට හිතේ දැන් මාරය මේ තරම් මේ මුළු කාම ලෝකයේම අධිපති යන මාරයකෙන් පෞකාරයෙක් වෙන්න බෑනි. එහෙනම් පිනක් වෙන්න බෑ. මාරය පින්වන්ත කෙනෙක්ද කියලා. ඇත්තට මාර බව ලැබෙන්නේ විශාල පිනක ප්‍රතිඵලයක්. පිනක් නිසයි මාරය වෙලා උපදීම. හැබැයි ඒ තනතුර ලැබුණට පස්සේ එතන ඉඳං ඔහු කරගන්නෙම අකුසල්. ඒ අකුසල් කරගන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලවල. බුද්ධ ශූන්‍ය කාලවල මේ ලෝකෙ මිදෙන්න උත්සාහ කරන පිරිසක් නෑ. ඒ නිසා මාරයාට අකුසල් කරගන්න පරිසරයක් නැකරපු පින්ටික ගෙවිලා ඉවර වෙනකොට එතනින් චුත වෙලා ආයි කොහේ හරි වැටෙනවා. මාරයක් කියන්නේ හැමදාම මාර භවයේ ඉන්න එකක් නෙවෙයි. ඒක තනතුරක් හැටියට. සක්‍ර දෙවියෝ කියන්නේ තනතුරක්. වෛශ්‍රවණ කියන්නේ තනතුරක්. උතුරු දිශාව පාලනය කරන පාලක දෙවියා. දැන් අපි ගත්තහම සක්‍ර දෙවියන් ඒ තනතුරෙන් චුත වෙනකොට අද සක්‍ර දෙවිය හැටියට පහළ වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට බොහෝ කාලයකට පෙර මනුස්ස ලෝකේ මගමානවකයා කියලා. ඒ මගමානවකයා යාළුවෝ පිරිසක් එක්ක බොහෝ පින්කම් කරලා මිනිස්සුන්ට උදව් උපකාර කරලා පාරවල් හදලා ඇලවේලි හදලා ගෙවල් දොරවල් හදලා දීලා පැම්පොකුණු හදලා පින්තාලි තියලා බොහෝ සමාජ සේවා වැඩ කරලා ඊළඟට ඒ මග මානවකයා රුත කීපයක් සමාදන් වෙලා ගුණධර්ම ආරක්ෂා කරලා ඒකෙ පිනෙන් තමයි සක්‍ර දෙවිය වෙලා ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ සක්‍ර දෙවියන්ගේ ආයුෂ අවසන් වෙනකොට ඒ සක්‍ර දෙවියෝ එතනින් චුත වුණොත් තව කෙනෙක් ඒ සක්‍ර පදවි ආයමත් පහළ වෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි අද මේ වෙනකොට ලෝකයේ සක්‍ර දෙවියන් හැටියට වැඩඉන්නේ සක් දෙවිඳුගේ ආයුෂ අවසන් වුණේ. මේක සඳහන් වුණා දීඝනිකායේ සක්ක පඤ්ඤ කියන සූත්‍රයේ. සක්‍ර දෙවියන්ගේ ආයුෂ අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ දැක්කා සක්‍ර දෙවියන්ගේ ආයුෂ අවසන් වේගෙන එනවා. සක්‍ර දෙවියන්ටත් මේක දැනුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. ඒ බණ අවසන් වෙනකොට සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ සෝවාන් ඵලයට පත් වෙනවා සමගම සුළු මොහොතකින් සක්‍ර දෙවියන්ගේ ඒ ආයුෂ අවසන් වෙලා සක්‍ර පදවියෙන් චුත වෙනවා. හැබැයි සෝවාන් වීමේ පිනත් එක්ක බණහලා ආයමත් සක්‍රිය වෙලා ආයමත් එතනම් පහළ වෙනවා. මේක සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට ඒ හැම දෙයක්ම දැන් මාරයා පවා ඒ මාර භවෙන් චුත වුණාට පස්සේ තව කෙනෙක් එතනට පහළ වෙනවා. ඔබ අහලා ඇති මීට පෙර කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ දුසී මාරයා කියලා මාරෙක් හිටියේ. එතකොට ඒ දුසී මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් විදිහට හිරිහැර කරලා ඒ මාර භවෙන් චුත වෙලා චපස්සායතනික කියන මහා නිරේට වැටුණා කියනවා.
මේක සඳහන් වෙන මාර් තජ්ජනය කියන සූත්‍ර මජ්ජිම නිකාය සඳහන් වෙන. චපස් ආයතනික කියන නිරේ කියන්නේ ආයතන 6ට ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන 6ටම අධික දුක්වේදන ඇති අපායක් තමයි චපස් ආයතනික කියන නිරේ. ඒ නිරේට වැටිලා දුක්විඳලා ඒ අකුසලේ ගෙවාගත්ත බුදු කෙනෙකුට කරදර කරලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර පීඩා කළ රැස් කරගත් අකුසලේ ගෙවාගන්න බොහෝ කාලයක් චපස් ආයතනික කියන නිරේ දුක්විදින සිද්ධ වනා කියන දුසී මාරයන්. එමනම් අපිට පේනවා මාර බව ලැබෙන්නේ බලවත් කෙනෙක් වෙලා උපදින්න පෙරපිනකට. හැබැයි ඒ පිනට ලැබුණට ඒ තනතුර තුළ කරගන්නේ මකුසල්. දැ ඔබට මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළන සාමාන්‍යෙන් ඔබ හිතන්න රජවරු දිහා කෙනෙක් රජවෙන්න පිනක් තියෙන්න්න පෑ කන්න නැති මිනිස්සුගේ අත්දොරත් නැති මිනිස්සු එදාවේලා හම්බ කරගන්න බැරි මිනිස්සු හරියට ඇඳුමක් නෑ කන්න දෙයක් නෑ කොච්චර දුක්විදින මිනිස්සු ඉන්නවද පාරවල්ල කොච්චර හිඟන්න ඉන්නවද. එතකොට මේ යම් රටක ඒ සියල් භූමිපති මේ භූමියේම අධිපති භාවේ ඒ භූමියම පාලක හැටියට තමයි රටක රජෙක් හරි ඉහල තනතුරක් රටේ පාලකෙක් හැටියට පහළවෙන්. දැන් අපි සාමාන්‍ය වර්තමාන පැත්තක තියලා අපි නිකන් බුදුහාමුදුරන් කාලේ රජවරු ගැන හිතන්න. එතකොට රජකම ලැබෙන්නේ පෙර පිනකට. හැබැයි මේ පිනට රජ වුණාට පස්සේ රජවරු කරන්නේ පින්කන්ද වැඩිපුර. නෑ තමන්ගේ බලය තුළ පිහිටලා බලය රැකගන්න සමහරු නොයෙක් පව්කං අපරාධ දුරාචාරි ජඩකං ඒව කරලා රජකමෙන්ම අපායට ගිය කොච්චර ඉන්නවද. බුදුරජාණන් වහන්සේගේම මාමණ්ඩි ගැන හිතන සුප්‍රබුද්ධ රජ්ජුරු. සුප්‍රබුද්ධ රජ්ජුරුවන් රජකම ලැබුණේ පෙර පිනක් නිසා. ඒ පිනෙන් රජ වුණ තමන්ට රාජ්‍ය තුළ සියලු සැප සම්පත් විඳමින් ඉන්නකොට පෙර සසරේ මහා පින් ඇති බුදු කෙනෙක් බුදුවෙන ආත්මේ ගිහි කල බිරිඳ වෙන්න කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනාපු පින්වන්ත කෙනෙක් තමන්ගේ දියණිය හැටියට යසෝදරාවගේ තාත්ත තමයි සුප්‍රබුද්ධ රජ්ජුරුව කිය. තමන්ගේ දුව හැටියට මහා පින්වන්ත කෙනෙක් රහත්වෙන්න පින තියෙන බුදුවෙන උත්තමයන් වහන්සේ නමක් සමග ඒ සසර පෙරුම්පුරපු පින් ඇති උත්තමාවියක්ව තමන්ගේ ලෙයින් දරුවෙක් හැටියට බිහි කර දේවදත්තත් දරුවෙක් හැටියට ලැබුණා පුතෙක් හැටියට. එතකොට මේ වගේ දරුවෝ ලැබිලා රජ සැප විඳලා බුදුහා දැම් බෝසතාණන් වහන්සේ දැක්කෙ නැද්ද දැක්කා. බුදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැස් දෙකර දැක්කෙ නැද්ද දැක්කා. බුදුරජාණන් වහන්සේටත් හිරිහැර කරලා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන වඩිනකොට පාර අහුරලා නින්දා පහස කරලා අකුසල් කරගත්තා. ඒ අකුසල්වලින් මාලිගාව පියගැට පෙළ ළඟදි පොලෝ පලාගෙන ගිනිදැල් මතු වෙලා පණපිටි මපායට ඇදිල ගිය අදත් අපායි පැහෙන ඇති. එතකොට රජකං කරලා නෙමේ දපායිටගේ රජවෙන්න පිනක් තිබුණා හැබැයි රජ වුණාට පස්සෙ කරගත්තේ මකුසල් ඒකෙන් අපායට ගියා මාරයත් ඒ වගේ. මාරය වෙලා උපදින්න පෙර සසරය කරපු පිනක් මත තමයි අධිපති භාවය ඇති ඉහළ තනතුරක් ඉහර උපතක් ලැබෙන. දැම් බලන්න සමහරු ලෝකෙ පින්කං කරලා නිවන නෙමෙයි ප්‍රාර්ථනා කරන්න. නිවන් දකින්න හිතාගෙනම සසරෙන් මිදන්න හිතාගෙන පින්කං කරන්නේ සුළු පිරිසයි. සමහරු පින්කං කළ ප්‍රාර්ථනා කරන්නෙම බලය බලවත් තනතුරු ලැබේවා මට ලෝකෙ පාලනය කරන්න ලැබේවා මට රජකම ලැබේවා මට තවතවක් ඉහලටම යන්න ලැබේවා. එතකොට මේ පංච කාමයන් තුළ සැප සම්පත් තුළ බලයමයි ප්‍රාර්ථනා කරන්න. දැන් සාමාන්‍ය මේ කොච්චර බණැහුවත්. ඔබ සමහරලාවට ඔබහල ඇති අර පින්වාක්‍යයක් අපේ ඉතිහා සම්ප්‍රදාය තුළ කියවෙන. එතකොට මේ පින්වාක්‍ය දැන් ඔය කටින කාලෙහෙමෙනකොට බොහෝ වෙලාවට කියවෙනවා ඒ කටිනානිසංස කියන තැන්වල මේ කටින චීවරයක් මහනකොට ඊළඟට ඉදිකට තුඩක් පාසා මේ සක්විති රජකං ඊළඟට උපභෝග පරිභෝග සැප සම්පත් ඊළඟට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා මේ වගේ සැප සම්පත් ලබල සිටුවරු වෙලා මෙහෙම සැප සම්පත් ලබාගෙන මේ සසර ඉපදිලා එතකොට ඒව ඇහෙනකොට අනේ ඕන්නෑ කියලා කාටවත් හිතෙන්නේ ගොඩක් දෙනකොට අනේ සාදු සාදු කියලා ඔළුවේ අත්තියාගෙන ප්‍රාර්ථනා කරන්න එතන නිවන නෙමෙයි. අනේ අපිට මේ කටිනයක් පූජා කළ ඉක්මනින්ම සසරෙන් මිදිලා මේ ඔක්කොම අතහැල්ල නිවන් දකින්න ලැබේවා කියලා හිතනවනං ඉතාම සුළු පිරිසයි.
ඊට වඩා සසර වර්ණා කරලා ඒ කටින වර්ණාව සසර ප්‍රාර්ථනා ඕක කිව්වේ නැත්නම් සමහරලාට කේන්තිත් යනවා. අපිට දැම්ම නිවන් දකින්න ඕනේ ඊට කලින් කරන්න දේවල් තියෙනවා කියලා. එතකොට ඒ වගේ මිනිස්සු වැඩිපුරම ප්‍රාර්ථනා කරන්නේ සැප සම්පත් බලය. ඒ වගේ බලය ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරලා ඒකේ විපාකයක් හැටියට ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ වගේ ඉහළ තනතුරු ඇති මහා බල සම්පන්න අය වෙලා උපදිනවා. කාම ලෝකෙම අධිපති අය වෙලා පහළ වෙනවා. හැබැයි මේ බලය ලැබුණට පස්සේ ඔහුගේ බලයත් එක්ක ඔහුට නොයෙක් අකුසල් සිද්ධ කරන්න වෙන තමන්ගේ බලය තුළ පිහිටලා. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙනකොට විශාල පිරිසක් සසරින් මිදෙනවා. මාරය අකමැති තමන්ගේ පාලනයේ ඉන්න කාමලෝකෙ ඉන්න පිරිස තමන්ගේ මිදිලා ගැලවිලා යනවා දකින්න අකමැති තමන්ගේ බල පරාක්‍රමයත් එක්ක. අන්නේ නිසා මාරයට අදහසක් තියෙනවා. මගේ වසඟේ ඉන්න කිසිම කෙනෙකුට මගෙන්නම් මිදීමක් නෑ මම නම් මිදෙන්න දෙන්නෑ කියන අදහස තුළ පිහිටලා තමයි මාරයා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නිවන් මග ගමන් කරන්න උත්සාහ කරන ශ්‍රාවකයන්ට කරදර බාධා කරන්නේ ඒ තුළ පිහිටලා. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දුස්කරක්‍රියා කරන කාලෙ දේශනාවල සඳහන් වෙනවා. උන්වහන්සේට කොච්චර නම් මේ මාරයා උන්වහන්සේ පසු පස බුදුවෙන එක වලක්වන්න කොච්චර උත්සාහ කරා. උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරන්න පෙර මාරයා පෙනීදලා ඉදා අභිනිස්ක්‍රමණය කරන දවසේ දේවතාවෙක් වගේ අහස දිවිය සුරූපෙන් පෙනීදලා කියනවා ඔබහන්සේ තව දින 7ක් ඉන්න සක්විති රජකම් පහළ වෙනවා යන්න එපා කියන මේ අතහැරලා. උන්වහන්සේ රම්මේ සුරම්මේ සුබ මාලිගා මේ සියල්ල අතහැරලා සක්විති රජකම තියා මේ ඔක්කොම අතහැරලා තමයි අභිනිස්ක්‍රමණය කරේ. හැමෝම කිව්ව මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා ඒ ගැන දැනුමක් ඇති එදා නම් තියෙන දවසේ හිටපු බ්‍රාහ්මණවරු මේ කෙනා ගෙහි ජීවිතේ හිටියෝ ඒ කාන්තිම සක්විති රජ වෙනවා. මේ ලෝකෙම අධිපති භාවය දරන රජෙක් බවට පත්වෙන. සුද්ධෝදන රජතුමාට පවා උවමනාවනේ තමන්ගේ පුතා බුදු වෙන බුදුපුතෙක් දකින්න නෙමෙයි. තමන්ගේ පුතා ලෝකෙම පාලනය කරන මහා බල සම්පන්න සක්විති රජ කෙනෙක් වෙලා ඉන්නවා දකින්නයි කැමති වුණේ. මාරයා මොන විදිහට බලක්වන්න හැදුවත් උන්වහන්සේ සසරේ පුරපු පාරමී බලය නිසා උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා ඉස්සියල් අතහැරලා උන්වහන්සගේ ගමන ගියා. හැබැයි දුස්කර ක්‍රියා කරන කාලේ මාරයා පුද්දුම විදිහට අවුරුදු 6ක කාලය තුළ ධර්මය සඳහන් වෙනවා. බෝසතාණන් වහන්සේ පසු පස හැම වෙලාම කොයි වෙලේද තමන්ට රිංගන්න පුළුවන් සිදුරක් තියෙන්නේ. කෙනෙක් නොමග යවන්න. දුස්කර ක්‍රියා කරද්දී ඒ කෙනාවේ දුස්කර ක්‍රියාවෙන් නොමග අරන්න පුළුවන් මේක නවත්තන්න බුදුවෙන්න ගන්න උත්සාහයි නවත්තන්න ගන්න පුළුවන් හැම උපක්‍රමයක්ම හිත හිතා උන්වහන්සේ පසු පස කැරකි කැරකි හැම වෙලාම උත්සාහගත්තකින ඒ අවුරුදු 6ක කාලය තුළ. නමුත් අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ මාරයාටවත් රිංගන්න පුළුවන් පුංචි සිදුරක්කත් ඇති නොවෙන විදිහට මනා සිහිනුවනක් තුළ තමයි වීරිය වැඩුව. මොකද බුදු තාම කෙලෙස් සහිතයි දුස්කරක් ක්‍රියා කරන කාලේ. බෝධි මූලේදිත් බුදුවෙනකොට තමයි ආසවක්කේ ඥානයත් එක්ක සියලු කෙලෙසුන්ගේ මිදුනේ. දුස්කරක් ක්‍රියා කරන කාලේ මොන්න තරන්නම් මාරය උත්සාහ කරාද. හැබැයි මාරයට සිදුරක් හොයාගන්න බැරි වුණ. උන්වහන්සේ බෝධි මූලේ වැඩ සිටිද්දී මාරයක් තරම් කලබල වෙච්ච කෙනෙක් නෑ. ඒ වෙලා මාරයක් කලබල වුණා දැන් මගේ උත්සාහයවල් සියල් අසාර්ථකයි. දැම් මේ බෝධි මූලෙන් කොහොමහරි නැකිට්ටෝල මෙතනින් අයින් කරගත්තේ නැත්නම් මේ කෙනා මගෙන් ගැලවෙනවා. ඒ විතරක් නෙමේ අනාගතයේ විශාල පිරිසක් මගේ වසගේ ඉන්න පිරිස ගලවලදාන. ඒ වෙලා මාරයා තමන්ගේ පුළුවන් උපරිම බලය යොදවාගෙන ගිරි මේ කලාකින ඇතුපිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන මාරයට මහා සේනා මවාගන්න මහා සේනා පිරිවරාගන්න පුළුව. විශාල සේනා පිරිවරාගෙන මාරයා විශාල බිය තැතිගැනින් ඇතිකරවමින් තමයි උන්වහන්සේ බෝධිමූලේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිද්දී එතනට එන්නේ. එත බුදුවෙන්න පෙර උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙර ආසනයේ වැඩඉන්න වෙලාවෙ තමයි මාරය කරදර කරන්න. මොකද උන්වහන්සේ කුසතන එලලා ඒ ආසනී මත වැඩ හිටියේ චතුරංග සමන්නාගත වීරියෙන්.
මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. මේ ධර්මය අවබෝධ කරගන්න නැතුව මෙතන මැරුණත් නැකිටින් නෑ කියන වීරිය. ඒ වීරියෙන් වැඩ සිටිද්දී වජිරාසනය මත වැඩ සිටිද්දී මාරය කල්පනා කරා දැන් මේ අධිෂ්ඨානයෙන් මෙතනින් නැකිට්ටෝල ගත්තු නැකිටින් නෑ කියන වීරියෙන් වාඩි වුණේ. මගේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් නැකිටින් නෑ කියලා එහෙම අධිෂ්ඨානයකින් වාඩි වෙනකොට ඒ ආසනයේ මත වැඩඉන්නකොට මාරයට අවශ්‍ය වනේ මේ ආසනය නැකිට්ටවන්න. ඒ අධිෂ්ඨානය බිඳෙනවා. ඒ වෙනුවෙන් විශාල සේනා පිරිවරාගෙන මාරයා බෝධි මූලේ ළඟට එන්නේ. වෙන කෙනෙක් නං කෙලෙස් සහිතවයි තාම ඉන්න වෙන කෙනෙක් නම් පැල්ල දුවනවයේ සිදුවීම් දිහා බලනකොට දේශනාවල සඳහන් වෙන. ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ මාරයා මාර බලවේගේ තුළින් මාරය ඇති කරනවා. ගස් කඩාගෙන ඇඟපට වැටෙනවා. ගල් පෙරලීගෙන කඳු පෙරලීගෙන එනවා වගේ භයානක හඬ ඇතිවෙන. දැන් බලන්න වෙන කෙනෙන එක පාට බයිවෙලා ගැස්සිලා එක්කො දුවනවා හැඟෙන්න්න තැන් හොයනවා. උන්වහන්සිටමෙයි පුද්දුම අධිෂ්ඨානයකින් උන්වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරගෙන ඒ වීරියෙන් ආසනය තුළ වැඩඉන්න. අවසානයේ වසවර්ති මාරය මාර සේනාවත් එක්ක ඊතල වරසාවක් ඊළඟට නොයෙක් විදිර ගල් වරසාවක් මේ විදිහට උන්වහන්සේට මහා භයානක දේවල් උන්වහන්සේ දිසාවට ඇති කරගෙන දැ වෙන කෙනෙක් නම් ඈතින් ඊතලයක් එනවා කියලා දකින්නකොට හැඟෙන්න බේරෙන්න්න ජීවිතය බේරගන්න කොච්චර හිතනවාද. නමුත් උන්වහන්සේ අධිෂ්ඨානය තුළම පාරමී ධර්ම බලයෙන් වැඩඉන්න. අවසානි මාරය සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකින ඇතුපිට නැගල ළඟටමේනවා. ඇවිල්ලා මාරය මහා බල සම්පන්න විදිහට අන කරනවා වහාම ඔතනින් නැකිටින්න කියෝ. මමයි කාමලෝක අධිපතියා මගේ අවසරයක් නැතු ඔබට මෙතනින් අයිතියක් නෑකි. එනිසා වහාම නැකිටින්න කියෝ. ඔබට මේ ආසනය ඉන්න අයිතියක් තියෙනවනම් මට ඔප්පු කරන්න කියෝ. තැන් ඔබට හිතෙන්න්න පුල මොකක්ද මේ මාරය කියන කතාව. අපිට එහෙ නවාඩි වෙලා ඉන්න බැයිද තැනක මේ මාරයට පුළුවන්ද එහෙම නැකිට්ටවන් ඔබට හිතෙන්න්න පුළුව. පෙංගතුනේ අධිපති භාවය කියන එක කෙනෙකුගේ බලයත් එක්ක තව කෙනෙක් ඒ අන්නට යටත් වෙනවා. දැන් ඔබ හිතන්න මෙහෙම ඔබ දැන් ඔබට ලංකාවේ ඔබ සාමාන්‍ය මනුස්සෙක් හැටියට ගයක් හදාගෙන ජීවත්වෙනවා. ඔබට ඕන් නංගු කතාකරොත් ඔබට කියන්න පුළුවන් මේ මගේ ගෙදර මගේ ඉඩම මේකට මට ඔප්පු තියෙනවා මේ අපේ පරම්පරාවෙන් අපේ අපි හරියට ඒව නීත්‍යානුකුලෝ තමයි අපි මේ පවරගෙන තියෙන්නේ අපි ඒ හරියට පිළිවලට ඒව රජයට වගේ වලා තියෙනවා. ඔය මොනවා කිව්වත් රටේ රජ්ජුරුවන්ට ඉඩම රාජසන්තක කරලා එකරයින් ඔබ එලියට ඇදලදාන්න පුළුවන්. ඒක තමයි ඒ බලී ස්වභාවය. භූමි පති කියන්නේ රජ්ජුරුව තමයි මේ සියලු භූමි අයිතිකාරය. ඔබ හිතන්න ඔබේ ඉඩමේ ඔබ හොරෙන් හංගගෙන තියාගන්න පුළුවන්. ඉඩම හම්බෙච්ච මැනිකක් හම්බුනා කියලා හිතන ඉඩම උදැල්ලක් ගහන වෙලා හැබැයි ඒ ඔබටන මේ අයිති. නීත්‍යානකුල අයිතිය තියෙන්නේ ඒක රජයට එක මැනික් හාස්වරනාභ නධිකාරයට එක අයිති. ඔබේ ඉඩම හම්බුණත්. ඒ වගේ ඔබට ඔබේ ඉඩමවත් නිදංහාරන්න බෑ. ඉඩම වැසිගිලි වලක් හාරයි. හැබැයි ඒක නිධානයක් හැටියට හාරන්න බැයික නීති විරෝධි. එහෙම නම් පේනවා ඔබට ඔබ මොන විදිහට කතා කරත් මේක මගේ ඉඩම මේ මගේගේ මේක මට ඔප්පු තියෙනවා මොනවා කිව්වත් ඒ රටේ පාලකයට අධිපතියට ඔබ එක රයින් ඔතනින් එලියට දාලා ඒ භූමි අත්පත් කරගන්න පුළ රාජ සන්තක කරගන්න පුළුව. ඒ වගේ තමයි අධිපති භාවේ. කාම ලෝකෙම අධිපති භාවය දරන වසවර්ති මාරයට දිවිය ලෝක හයේම දෙවියන්ට බලපෑම් කරන්න පුළුව. මනුස්සලෝක සතරක් මේ සියල්ලෙම බල සම්පන්නම අධිපතිය. වසවර්ති මාරයම යන කරන්න වහාමොතනින් නැකටින්. මගේ අවසරයක් නැතු ඔබට ඔතන ඉන්න අයිතියක් නෑ කියලා වජිරාසනය වැඩඉන්න. බෝසතාණන් වහන්සේට ගිරි මේ කලාකින ඇතුපිට ඉඳගෙන මේ අන කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේට එක අවස්ථාවක් දෙනවා. ඔබහන්සේට මෙතන ඉන්න අයිතියක් තියෙනවනම් මට ඔප්පු කරන්න කියව. හැබැයි ඔප්පු කරන්න සාක්ෂිකාර කවුරු හරි ඉන්න එප. උන්වහන්සේට එකම දෙයයි උන්වහන්සේ සසරයේ පුරපු පාරමී ධර්ම ගැන උන්වහන්සේට ආවර්ජනයක් ඇති වුණා.
ඒ තුළ උන්වහන්සේ සිහි කරා උන්වහන්සේ ජීවිතය තුළ රැකපු ගුණධර්ම දුස්කරක්‍රියා කරන කාලය තුළ ගත්ත වීරිය උන්වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම උන්වහන්සේ වජිරාසනය මත වැඩහිටියේ බුදුවරුන්ගේ විවරණ අරගෙන දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැනයිදක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා මේ දස පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩලා ඒවත් 30 ආකාරයකට දස පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරලා වෙස්සන්තරාත්මේ දාන පාරමී පුරණකොට 7 වාරයක් මහපොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණ. එහෙමනම් අපිට පේන උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරද්දි මහපොළොව උන්වහන්සේට සාක්ෂි දරමින් මහපොළොව කම්පා වෙලා තියෙන. ඒ තුළ උන්වහන්සේ තමන් සසරේ පුරපු පාරමී ධර්ම ආවර්ජනය කරමි. මට මෙතන වැඩයි අයිතියක් තියෙනවා මන් සසර ඒ වෙනුවෙන් කැපකිරීම් කරපු කෙනෙක් කියලා මහපොළොව මට සාක්ෂි දරනවා කියලා බෝසතාණන් වහන්සේ පොළොවට ශ්‍රී හස්තේ තියලා දිවුරුවා. ඒ වෙලාවේ මහපොළොව ගිගුරුම් දෙමින් ඔබවහන්සේට මෙතන වැඩයි අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහපොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ පොළොව ගුගුරනකොට පොළොව කම්පා වෙනකොට මාරය ඇතුළු මාර සේනාවම සීසීකඩ පලාගයා කිය. අන්න ඒක තමයි බෝධි මූලයේදී දසබිම්බරක් මාර සේනා පරාජය කර මාර සේනාව පලාගයා කියලා අපි කියන්න. ඒ මාරය සේනාවත් එක පලාගයාට පස්සේ දැන් අර වැස්සක් වැහැල පෑවෝගේ මහ වනාන්තරයේ උන්වහන්සේට දැන් කරදර කරන්න කවුරුත් නෑ. සියලු දෙනා පලාගිය. රාත්‍රී උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත හුස්මරැල්ලට යොමු කරලා ආනාපාන සති භාවනා වඩාගෙන යනකොට ඉක්මනින්ම හිත සමාධිමත් වුණා. ඒ සමාධිය තුළ පළවෙනි ධ්‍යානයේ දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයට හිත නංව ගත්තා. හතරවෙනි ධ්‍යානයට හිත දියුණු එනකොට වැඩෙනකොට රාත්‍රී පළවෙනි යාමයට ආසන්නයි. උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයේ තුළ ඉඳං හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙරජීවිත දකින්න හිත යොමු කරනවා සමගම රාත්‍රී පළවෙනි යාමේ බෝධි මූලේ උන්වහන්සේට පළවෙනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ තුළින් කල්ප ගණන් තමන් සසර ගෙවාගෙනාපු පෙර ජීවිත දකින නුවන උන්වහන්සේට ඇති වුණ. රාත්‍රී දෙවනියාමේ සමාධිමත් හිත තුළ ඉඳං අවධානයෙන් උන්වහන්සේ හිත යොමු කරා මම වගේමද මේ ලෝක අනෙක් සත්‍යයෝ. ඒ අයත් මේ වගේ ඉපදමින් මැරමින් යන සසර ගමනක් දෝ කියලා හිත යොමු කරනකොට රාත්‍රී දෙවනියාමේ චුතූපපාත ඥානේ දෙවනි විද්‍යාව උන්වහන්සේට පහළ වුණ. ඒ චුතූපාත ඥානය කැනෙ සත්වයන් චුත වුණාට පස්සේ කර්මානුරූපය උපදින ආකාරය දකින නුවන. ඒ නුවනින් ලෝක සත්වයන් සතරාපායි වැටි අපායි මහගෙදර කරගෙන යන සංසාර ගමන උන්වහන්සේට දකින්න ලැබුණා. උන්වහන්සගේ නුවනට වැටහුණ. ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් උපදින්නේ ඒ මොහොතේ. ඊට පස්සේ තමයි කොහොමද මේ සත්‍යයන් මේ දුකෙන් මිදෙන්නේ කුදස්සුනාම ඉමස්ස දුක්කස නිස්සරණං හෝති. කවදාද මේ සත්‍යයන් මේ දුකෙන් මිදෙන්නේ කියලා උන්වහන්සේ විමසගෙන යනකොට ජරා මරණවලට හේතුව විමසගෙන යනකොට ජාතිපච්චයා ජරාමරණ ඉපදීම නිසා ජරාමරණ ඇතිවෙන්. ඉපදීමට හේතු විමසගෙන යනකොට බවපච්චයා ජාති විපාක පිණිස කර්මයක් හැදෙන් නිසයි උපදී. භවයට හේතු විමසගෙන යනකොට උපාදාන පච්චා බව බැඳීයාමක් නිසයි විපාකම නිස කර්ම හැදෙන්. ඒ උපාදානයට හේතු විමසගෙන යනකොට තන්හා පච්චා උපාදාන තන්හාාවක් නිසයි බැඳී යන්න. ඒ තන්හාාවට හේතු විමසගෙන යනකොට වේදනා පච්චා තන්හා විඳීමක් නිසයි තන්හා උපදින්නේ. ඒ විඳීමටත් හේතු බෝධිමූලේද විමසගෙන යනකොට පස්ස පච්චා වේදනා ස්පර්සය නිසයි විඳීම උපදින්නේ. ඒ ස්පර්සයට හේතු විමසගෙන යනකොට සලායතන පච්චා පස්සු ආයතන හයක් ඇස කණනාසේ දිවකය මනසකින ආයතන හයක් ඇතුව ඉපදීම නිසයි ස්පර්සය ඇති වුණේ ආයතන හය තුළ ස්පර්සය උපදින්න. ඒනම් ආයතන හයට හේතු මොකක්ද කියලා බෝධිමූලේද විමසගෙන යනකොට
නාමරූප පච්චයා සලායතනං නාමරූප නිසා ආයතන 6 ඇතිවෙන්නේ. නාමරූපයට හේතු හොයාගෙන යනකොට විඤ්ඥාන පච්චයා නාමරූප විඤ්ඥානයක් තුළයි නාමරූප පහළවෙන්න. ඒ විඤ්ඥානය හටගත්තේ කොහොමද කියලා හොයාගෙන යනකොට අවිද්‍යා සහගත සංස්කාර පච්චයා විඤ්ඥාන ඒ සංස්කාර තුළින් හටගන්න විඤ්ඥානය ඒ සංස්කාරවලට හේතුව අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසාමයි කියලා මෙන්න මේ කාරණය අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් බෝධිමූලේ විමසල අවසන් වෙනවා සමගම රාත්‍රී 3 වෙනි යාමයත් ගෙවිල අවසන් වෙනකොට නැගෙන හිරින් අරුණෝදේ පහළ වෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා බද්ධ කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා මාරයා වැඩි අතහැරියනේ. මාරයා උන්වහන්සේ බුදු වෙනකොට මාරයා දැනගත්තා මගේ මිදුණා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට දසදහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාවන් විහිදිලා ගියා. දසදහසක් ලෝක ධාතුවටම ඒ ආලෝක ධාරා විහිදෙනකොට දෙවියන් සාදුකාරදිදී ප්‍රීතිගෝසා පවත්වනවා. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා. දෙව්මිනිස් ලෝකයාට නිවන්දොර විවර වෙනවා. මාරය කල්පනා කරා වෙන මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ. බලන්න මාරයා එක එක ස්වරූපෙන් එන්නේ. ඊට පස්සේ දැන් බුදු වෙලා උන්වහන්සේ සතියක් බෝධි මූලේ වැඩ ඉන්නවා. ඒ වෙලේ මාරයා කල්පනා කරා දැන් කරන්න තියෙන්නේ වෙන උත්සාහයක්. ඊට පස්සේ මාරයා ඇවිල්ලා කියනවා දැන් කලින් ආවේ බොහොම දරුණු විදිහට දසබිම්බරක් මාරසේනා පිරිවරාගෙන තමන් බලය පෙන්නගෙන එහෙම බය කරලා ආසනින් නැකිට්ටෝල එලවන්නාවේ. ඊට පස්සේ දැන් මාරය ඇවිල්ලා බොහොම බැගෑ පත්ත කරුණාවෙන් වගේ කරුණා සහගත සුරූපයක් තුළ ඇවිල්ලනේ හිතවත්කමින් මෙහෙම කතාවක් කියනවා. ස්වාමිනිය ඔබවහන්සේ කොහොම හරි දැන් මගේ වසගෙන් මිදුණා. හැබැයි ඉතින් මේ මිදෙන මාර්ගය නම් ලෝකයට කියා ගිහිල්ලා අනේ ඔබවහන්සේ ඉතින් වෙහෙසට පත් වෙන්න එපා. ඔබවහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මාරය ඇවිල්ලා කියනවා ඔබවහන්සේ දැන් කොහොම හරි මගේ වසගෙන් මිදුණා. හැබැයි මේ මිදෙන මාර්ගයේ මේ ලෝකෙට කියා ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. නිකන් ඒක වෙහෙසක් ඔබවහන්සේට. ඒ නිසා අර සාමාන්‍ය නිකන් කතාවට කියන්නේ තමන්ගේ වැඩේ කරගත්තා නම් දැන් යන්න කියලා අන්නේ වගේ බුදුරජාණන් වහන්සේට කියන ඔබවහන්සේ දැන් කොහොම හරි මගේ මිදුණා. ඒ නිසා මේ ධර්මයේ කියා ගිහිල්ලා ඔබවහන්සේ වෙහෙසට පත් වෙන්න එපා. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියලා බෝධි මූලයේදී බුදු වුණාට පස්සේ මාරයා පිරිනිවන් පාන ආරාධනයක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයාට සිංහනාදයක් වගේ ප්‍රකාශයක් කරා. පාපී මාරය. බුදුරජාණන් වහන්සේ මාරයට කතා කරන්නේ පාපී මාරය කියලා. මාරයා පෙරපිනකින් දිවිය ලෝකෙ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බල සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කරන්නේ පව්කම්. බුදුරජාණන් වහන්සේ පාපීමතෝ මාරු පාපී මාරයෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා මාරි බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අනාගතයේ ලෝකෙ පහළ වෙන. ඒ අය ධර්මය ගැන ව්‍යක්ත විශාරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත්වෙනවා. ධම්මානු දම්ම ප්‍රතිපන්න සාමිච්චි පටිපන්න අනුදම්මචාරී ශ්‍රාවකයන් අනාගතයේ ලෝකෙ පහළ වෙන. බුද්ධ ශාසනයට හානිකර මතවාද මතු වෙනකොට කරුණු සහිතව ඒවා බිඳහෙලලා ධර්මයම බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වනතේ පිරිනිවන් පාන්නෑ කියව. අන්න උන්වහන්සේගේ සම්බුදු කෘත්තිය ඒක ඉටු කරනතෙක් පිරිනිවන් පාන්නෑ මාරය ඔබ කලබල වෙන්න එපා කියව. අන්න බුදු කෙනෙකි සම්බුදු කෘත්තිය. ඔය සම්බුදු කෘත්තිය ඉටු කරන්නයි බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණ. උන්වහන්සේ ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දවසේ පැයි දෙකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපිලා පුදුමාකාර දුකක් විඳමින් මේ ලෝකයේ තුළ ධර්ම දේශනා කර කර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ශාසනය තුළ පහළ කෙරෙවා. ඒ අයත් තුළින් ධර්මය ගැන ව්‍යක්ත විශාරද බහුස්සුත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වුණ. සාමිච්චි පටිපන්න අනුදම්මචාරී ශ්‍රාවකය ලෝකෙ පහළ වුණ. ඒ විදියට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරගෙන යනකොට මාරයා පුදුමාකාර විදියට කරදර කරන.
ඔබට බලන්න පුළුවන් පින්වතුනි සංයුක්ත නිකායේ මාර සංයුක්තය කියලා වෙනම දේශන පෙළක් තියෙනවා. දේශන 20කට 30කට අධික ප්‍රමාණයක් තියෙනවා. හැම තැනකම සඳහන් වෙන්න මං ඔබට දේශන කීපයක් ගැන සඳහන් කරන්නම්. මාර සංයුක්තය තියෙනවා තපෝ කම්ම කියලා සූත්‍රය. ඒක සඳහන් වෙන්නේ උරුවේ දනව්වේ නේරංජනා නදීතෙර බෝධි මූලේ බුදුරජාණන් වහන්සේ දැන් මේ බුදු වෙලා විවේකයෙන් වැඩ ඉන්නකොට මාරය ආයෙත් වෙනවා. ඇවිල්ලා කියන ඔබ වහන්සේ දැන් ඔය ඉතින් මිදුණා කියලා හිතාගෙන හිටියට ඉතින් ඔබ වහන්සේ ඔය රැවටිලා ඉන්නේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔය හිතුවට එහෙම දෙයක් නෑ. මේක නිට්ටයයි සැපයි ආත්මයි එක එක විදිහට බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයාට පිළිතුරු දෙනකොට ආයි නොපෙනී යනවා. ඊට පස්සේ ආයි තියෙනවා නාග සූත්‍රය කියලා තියෙනවා මාර සංයුත්තේ සවත් දේශනා. ඒකෙත් සඳහන් වෙන්නේ නේරංජනාවේ උරුවෙල් දනව්වේ බෝධි මූලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මාරයා විශාල හස්තියෙක් වගේ කුලප්පු වෙච්ච ඇතෙක් වගේ වෙස් මවාගෙන එනවා. බුදුහාමුදුරු දිහාවට නිකන් එහෙම ඇවිල්ලා බලනවා මේ බයේ පැනලා දුවයිද කියලා. එහෙම උත්සාහයකුත් දරන. ඒකත් හරියන්නේ. බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ ඇතෙක් වගේ වෙස් මවාගෙන මේ ඉන්නේ මාරයා. බුදුරජාණන් වහන්සේ ගාථාවකින් කියනවා පාපි මාරය ඔබට එහෙම බුදුරුන්ව බියගන්නන්න පුළුවන්කමක් නෑ. ආය අතුරුදහන් වෙලා යනවා. ඊළඟට තියෙන සුභ සූත්‍රය කියලා. ඒකේ සඳහන් වෙන්නේ බෝධි මූලේ වැඩ ඉන්නකොට මාරයා තවත් ස්වරූපයකින් ඇවිල්ලා කියනවා මේක මේ අනිත්‍යයි මේක දුකයි කිව්වට එහෙම එකක් නෑ. මේ මිනිස්සුන්ට සැපයක් තියෙන. එතකොට මේ වගේ දේශන රැසක් තියෙනවා. පඨම පාස සූත්‍රයේ, ဒုတိ ය පාස සූත්‍රයේ මේ හැම දේශනාවකම සඳහන් වෙන්නේ මාරයා. ඊළඟට තියෙන සප්ප සූත්‍රය කියලා සඳහන් වෙන මාර සංයුක්ත දේශනාව. ඒකේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ. එතකොට බලන්න බුදු වෙලා උන්වහන්සේ මුල් වස් කාල ගත කරේ වේළුවනාරාමේ. මේ වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩින් දැන් මාරයා මේ වැඩේ අතහරින්නේ නැහැ දැන් තාම බුදු වුණත්. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ දවසක් වැඩ ඉන්නකොට මාරයා විශාල නාගයෙක්ගේ විශාල නයෙක් වගේ නාග වේශයක් මවා ගන්න. ඒ නාග වේශයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ දිහාවට එනවා විශාල පෙන ගොබයක් විහිදවාගෙන පිඹා දැන් සාමාන්‍ය කෙනෙක් නම් බය වෙලා හූතියාගෙන දුවනවනේ මිනිස්සේ. බුදුරජාණන් වහන්සේ දිහාවට ඇවිල්ලා ඒ විදිහට නිකන් බය ගන්නන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්නවා. එතකොට බලන්න මේ වගේ දේශනා විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා ධර්මයේ මාරයා එක එක ස්වරූපේ පෙනී හිටපු අවස්ථා. හැබැයි බුදුරජාණන් වහන්සේ මාරයා කීප වතාවක්ම මේ බුදු වෙලා වැඩ හිටිය අවුරුදු 45ක කාලය තුල මාරයා තැනින් තැනදී ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති. ඉක්මනින් පිරිනිවන් පානසේක්වා ඔබ වහන්සේ වැඩ හිටිය ඇති. පිරිනිවන් පානසේක්වා. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මාරයට කියනවා මාරය ඔබ කලබල වෙන්න එපා. මගේ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව පහළ වෙලා ඒ අය ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමීචි පටිපන්න මේ ශ්‍රාවකයෝ පහළ වෙනකම් පිරිනිවන් පාන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට ඉලක්කය සම්පූර්ණ කරගන්න අවුරුදු 45ක් ගත වුණා. එදා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානය අසලදී ආයු සංස්කාර අතහරින්න පෙර මාරයා අර මුල කාරණය මතක් කර ඔබහන්සේට මතකද ඔබහන්සේ බුදුවෙච්ච දවසෙත් මං පිරිනිවන් පාන ආරාධනයක් කරා. එතකොට ඔබහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරා ස්වාමිනී දැන් ඔබහන්සේගේ ඉලක්කය සම්පූර්ණයි. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ පහළ වෙලා ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ දැන් ඉන්නවා. ඔබහන්සේ කියපු ඉලක්කය දැන් හරි. ඒ නිසා ඔබහන්සේ ඉක්මනින් පිරිනිවන් පාන සේක්වා කියලා ආයෙත් මතක් කරා. එතනදි මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑවන් නෙමේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදු කරලා අවසානයිද. ඒ වෙනකොට බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය ලෝකෙට සිදු කරලා අවසානයි. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. ඒ වෙලාවේ මාරයට බුදුහාමුදුරු ප්‍රකාශයක් කරනවා පාපී මාරයෙන් නුඹ කලබල වෙන්න එපා. තව හරියට මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා තමයි ආයු සංස්කාර අතහැරි. ඒ ආයු සංස්කාර අතහරින්නේ සම්බුදු කෘත්‍ය ඉටු වෙලා තිබ්බ නිසායි. එහෙම නැතුව මාරයා ආරාධනා කරපු නිසා නෙමෙයි. මාරයා ඊට කලිනුත් බුදු වෙච්ච අවස්ථාවෙත්
කීප වතාවක් නොයෙක් විදිහට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කරන. පින්වතුන ඔය විතරක්නේ මාරයා කොච්චර පව් කරගත්තද කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මාරයා ඒ පලාතෙම ඉන්න මිනිස්සුන්ට ආවේශ වෙන. එතකොට ඔබ හිතන්න මොනතරම් බල සම්පන්නද කියලා. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඉන්න නිකන් පෙරේතයෝ යක්කු නිකන් එක්කෙනෙකුට දෙන්නෙකුට නැගට රිංග ගන්න. මාරයා මුළු ගමකම මිනිස්සුන්ට මාරාවේශයක් එනවා. ඒ මාරාවේශයත් එක්ක බුදුරජාණන් වහන්සේට දානි හැන්දක් බෙදන්න එක මනුස්සයෙකුටවත් හිතක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරා කවුරුවත් දානි හැන්දක් බෙදුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ හිස් පාත්තරය අරගෙන ආපහු වඩිනකොට මගදී මාරයා අපෙනී හිටිය. පෙනීදලා අහනවා මොකද ඔබවහන්සේට අද දානි ලැබුණද කියලෙහු. බුදුරජාණන් වහන්සේ අදල පාපී මාරයේ දානි ලැබෙන්නේ කොහොමද ඔබ දානි වැලැක්වුවනේ. ඒවෙලේ මාරයක් කියනවා ස්වාමිනී එහෙමනම් ඔබහන්සේ දැන් ආයි වඩින්න කිය මං ආයෙක කරන්න කිය. ඔබහන්සේ ආපහු වඩින්න කිය. බුදුරජාණන් වහන්සේ අදල පාපී මාරය බුදුවරු ආපහු හැරෙන්නෑ කියව. බුදු කෙනෙක් ආපහු හැරෙන්නේ. අද දවසේ තථාගතයන් වහන්සේ දෙවියන් ආබස්සර ලෝකෙ දෙවරු ප්‍රීති බක්හා භවිස්සාමි දේවානං ආබස්සර ආබස්සර කියන ලෝකෙ දෙවියම් ප්‍රීති ආහාර කරගෙන වාසය කරන්න වගේ අද නිරාහාරව සමාපත්ති සුවීම් ප්‍රීති ආහාර කරගෙන තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා එදා දවසෙම දානෙ නැතු උන්වහන්සේ සමාපත්ති සුවයෙන් වැඩ හිටිය. එතකොට බලන්න බුදු කෙනෙකුට දානේ වැලැක්කුවා කියන්නේ මනුස්සයන්ට ආවේශ වෙලා ඒ මාරය මොන අකුසලයක්ද කරගත්ත කියලා. ඒ නිසා මාරයා නොයෙක් විදිහට මේ බුදුරජාණන් වහන්සේට කරදරකරපු අවස්ථා කීපයක් විතරයි. මේ බුද්ධ ශාසන ඉර්දි බල සම්පන්න භික්ෂූන් අතර අග්‍ර මුගලන් හාමුදුරන්ගේ බඩට මාරයා රිංගපු සිදුවීමක් මාර තජ්ජනය සූත්‍රය තියෙන බඩට රිංගල උන්වහන්සේ සක්මන් කරනකොට එන්න බඩ තෙරපනු. බඩේ ගෝනියක් ධාන්‍ය මල්ලක් නිකම් බඩේ බැඳගෙන ඉන්නවා වගේ එන්න විශාල බරක් උන්වහන්සේට දැනෙන ඇවිදගන්න බැරි තරම් බඩ රිදෙන්න්න ගන්න උන්වහන්සේ එහෙම වාඩි වෙන. වාඩි වෙලා අධිෂ්ඨාන කළ බලනකොට දකිනවා මේ කුස ඇතුළට මාරය රිංගල මේ කුසේ තෙරපීමක් ඇති කරන්න. එතකොට ඒ වෙලා මාරයට තජ්ජනය කෙන තර්ජනාන්විතව කියන ඒ පාපී මාරය වහාම එලියට එන්න කියන. එතකොට ඔය වගේ මේක දිග දේශනාව මාර තජ්ජනය සූත්‍රය. අපි මීට පෙර මේ ධර්මදේශන අතරදිම මාරය ගැනේ දේශනාව කරලා තියෙන. එතකොට ඔබට තේරෙනවා ඇති මේ මාරයක් කියන්නේ කාම ලෝක අධිපති භාවේ ධරණය අතරින් අග්‍රයි. බුදුරජාණන් වහන්සේට පාරමී පුරපු බුදු කෙනෙකුටත් මාරය ඒ තරම් කරදර හිරිහැර කරන්නම්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම බුද්ධ බලය යට යන. බුද්ධ අධිෂ්ඨානින් 13 වහන්සේලා චෛත්‍යය ඔය යම් පින්කන්ටික කනාගතයේ ධර්මය තිබුණත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවත් සමගම මාර බලවේගේ ආයමත් බලවත්වෙනවා. කාම ලෝකයේම අධිපති භාවේ ධරණය අතරින් මාරය අග්‍රයි. ඒ මාරයාගේ බලයත් එක්ක එන්න ධර්මය බුද්ධ අධිෂ්ඨානයේ ඇතිතාක්කල් බොහොම අමාරුවෙන් පැවතිලා මාර බලවේගේ ආයමත් ලෝකයේ බලවත් වෙලා යනවා. ධර්මයට පත් වෙලා යනවා. ඒ නිසා හැබැයි මාරයාගේ මිදෙන මාර්ගය තාමත් ධර්මය තුළ ඔබට අහන්න හරි තියෙනවා. මෙන්න මෙහෙම බලවේගයක් අපිට තියෙනවා කියලා හරි ඔබට අහගන්න තියෙනවා. ධර්මය තුනේ ලේසි නෑ ගැලවෙන එක. මාර බලවේගෙන් මිදෙනවා කියන ලේසි දෙයක් නෙමෙයි. හැබැයි තේරුම් ගත්ත කෙනාට යම් මට්ටමින් හරි සීලයක් ගුණයක් පුරාගෙන ධර්මය දියුණු කරගෙන ඒ මිදෙන මාර්ගයට යාගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානුශාසනාව ධර්මාවබෝධයට වීරිය ඇතිකර ගැනීම පිණිස මේ මාර බලවේගේ මිදීම පිණිස ඔබ හැම දෙනාටම උපකාරයක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.